ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කබලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝවග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩිවා අද බණ අසන්නට දෙවියොත් වඩිවා අද බණ අසන්නට බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අද පුර පසළොස්වක පොහෝ දවසේ ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණයන් ආදී දේවල්ද කරගෙන උදෑසන සීල සමාදානයේ සිට මේ වන විට ඔබ යම් කිසි උත්තේජනයක් කුසල ධර්ම පිළිබඳ බලවත් වීමක් ඇති කරගෙනයි සිටින්නේ.
අපි අද දවසේ සිදු කරන දෙවන ධර්ම දේශනාව හැටියටයි ඔබ මේ ධර්ම දේශනාව සමග ඒකාත්මික වන්නේ. ඔබට මතකයි මා පළමු වන ධර්ම දේශනාවෙන් සිහිපත් කරන්නට යෙදුණා ලෞකික ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්නා අතරතුරට මේ නිවන් මගට අවහිරයක් නොවන පරිදි එය සිදු කරගන්නටත් නිවන් මගට කෙමෙන් අවතීර්ණ වෙන විදිහට ඒ කටයුතු සාර්ථක කරගන්නටත් උවමනාවෙන් සිටින පිරිසක් මෙන්ම මේ ජීවිතය ලෞකිකත්වයෙන් මුදවමින් ලෝකෝත්තර අරමුණු වලට පිහිටවා ගන්නට ඕන කියන කල්පනාවෙන් කටයුතු කරන පිරිසකුත් සිටිනා බව අපි පැහැදිලි කර ගන්නට යෙදුණා. ඒ දෙපිරිසටම ගැලපෙන විදිහට පොහෝ දිනේ වඩාත් අර්ථවත් වෙන ආකාරයට ධර්මදේශනාවන් තුල යම්කිසි නැඹුරුවක් ඒ වෙනුවෙන් ලබලා දෙන්න ඕනේ කියලා අදහසක් ඇති කරගෙන ඒ අදහසත් සමග ඔබට මේ දේශනාවන් ටිකක් විස්තරාත්මක මෙන්ම පැහැදිලි ආකාරයකින් කියා දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් පින්වතුනේ අපි මේ දේශනාවේ ඉඳලා විවර කරගන්නට බලාපොරොත්තු වෙන ඒ ලෞකික සාර්ථකත්වයේ මගත් ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගැනීමේ මගත් ලස්සනට බෙද බෙදා වෙන වශයෙන් ඉගෙන ගන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉස්සරළම ඔබෙන් ඉල්ලීමක් කරන්නට කැමති අලසකමින් කම්මැලිකමින් තව තවත් පසුබාමින් සිටිනා පිරිස සිටිනම් ඒ අය තමන්ට ලැබෙන උතුම්ම ලාභය ලැබිච්ච වෙලාවක වටිනාම දේ ලැබිච්ච වෙලාවක පාපයට නැඹුරු වෙච්ච පිරිසක් බවට පත් වෙන්න යන්නේ නැතුව මේ පුණ්‍යවන්ත බවින් තමන්ගේ ජීවිතේ කුසල් වඩා ගන්නට තියෙන මේ උතුම් හැකියාව දියුණු කරගන්න අදහසින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මූලිකව සිහිපත් කරනවා. නිවන් මඟ හදිස්සියෙන් දඟලන අනිත් අයටත් කල්පනා කරගන්න ඕන දෙයක් තියෙනවා. හදිස්සියට ඔය කිසිවක් කරන්න බෑ. නිවන් මඟ කියන්නේ බොහොම ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. ක්‍රමානුකූලව වඩන්ට ඕනේ දෙයක් තමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා ඒ ක්‍රමානුකූලව වඩන්ට අවශ්‍ය කරන දේ ඔබේ හදිස්සියෙන් දැහැගන්න උත්සාහ කරන්න එපා. මේ වචනයක් දෙකක් මේ දේශනාව හොඳට දේශනා මාලාවටම හොඳට සවන් දෙන්න. මෙහි කතාබස් කරන වචනයක් දෙකක් කොහෙන් හරි දැහැගෙන ඒක අල්ලගෙන ඒකත් එක්ක දඟලන්න එපා මන් ලෝකෝත්තරයි කියලා. හොඳට ඉගෙන ගන්නට කියන දේ හොඳට පැහැදිලි කරගන්න මේ විස්තර කරන්නට යන්නේ මොකද්ද කියන කරුණ. ඒ දෙපිරිසගෙන්ම ඉල්ලීමක් කරමින් හිත හොඳට මධ්‍යස්ථ කරගෙන මේකට පිහිටව ගන්නට ඒ පිහිටව හිතට මේක අවබෝධ වෙන්න දෙන්න ඔබ අලස වෙලා කම්මැලි වෙලා මේ හිත ඇදගෙන අකුසලයට පාපයට දුවන්නත් එපා. ඔබ වැඩියෙන් ක්‍රියාත්මක වෙලා කුසල් වඩන්න ඕනේ කියලා දඟලලා මේ හිත මේ චංචල භාවයට පත් කරගෙන ඉදිරියට ඇදගෙන දුවන්න හදන්නත් එපා. ඉස්සරහට ඒක පුද්ගලික හැටියට කරන කටයුත්තක් නෙවෙයි මේකේ තියෙන්නේ. ධර්මතා පෙළ ගැස්මක් මේකේ තියෙන්නේ. මන් නිතර කියා දෙන කරුණක් තමයි මේ ධර්මතා පෙළ ගැස්මක් පිළිබඳව. ඒතර ධර්මතා ටික පෙළ ගැහෙන්න අවශ්‍ය කරන විදිහට අපි මේ ධර්මතාවලට අනුකූලත්වයක් දක්වමින්
හිත ඒ වෙනුවෙන් නිදහස් භාවයකට පත් කරලා තියෙන එකයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් හිත ඒ වෙනුවෙන් කිව්වහම කල්යාණ මිත්‍ර ඇසුර වෙනුවෙන්, කල්යාණ මිත්‍රයාගෙන් ඇසෙන මේ ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් අවධානයෙන් ඉන්න පුළුවන් තැනක් හදලා හිත ඒ ඔස්සේ නිශ්චලව තියන්න. වෙන්න ඕන වෙනසක් වෙනවනම් ඒ ධර්ම මාර්ගයේ ඔස්සේ සිද්ධ වෙයි. ඒ වෙලාවට මොරණ්ඩුකම් පාලා ඒක ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඒ නිසා බොහොම නිදහසේ හිතට මේ ධර්මය ගෝචර කරගන්නට පුළුවන් වෙන ආකාරයේ තැනක හිත තියාගෙන මේ ධර්මය අහන්නට කියලා මේ පොහොය දවසේ ඔබ වෙනුවෙන් සිහිපත් කිරීමක් කරනවා. පොහොය දවසෙත් වෙනද බණහන ශෛලියට වඩා වෙනස් ශෛලියක් ගන්න වෙනවා. මොකද වෙනදා අපි ටිකක් වැඩපල කර බණහන අය ඉන්නවා. ගෙදර දොරේ තියෙන පොඩි පොඩි වැඩ ටික කර බණ ටික අහන අය ඉන්නවා. අද ටිකක් එක්තැන් වෙලා එක තැනක ඉඳගෙන හොඳට මනස ඒකාග්‍ර කරගෙන මේ බණ ටික අහන්න උත්සාහවත් වෙමු. එහෙම හොඳයි නේද පින්වතුනි? එහෙම කළොත් නේද ප්‍රතිඵල වඩාත් වැඩි වෙන්න හේතු වෙන්නේ. ඒ නිසා මා අද මේ දේශනාව බොහොම සාකච්ඡාමය ස්වරූපයක් සමග රැගෙන යන්න උත්සාහ කරනවා. ඒත් එක්කලා මා ඔබෙන් ඉල්ලා සිටිනවා මේ දේශනා වඩාත් සාර්ථකව පැහැදිලි කර ගැනීම පිණිස දැන් ඔබ මේ දේශනා ශ්‍රවණය කරන්න ගන්නවනේ මෙතන ඉඳලා. අද දවසේ මේ දේශනාවේ යම් ප්‍රමාණයක් අපි පැහැදිලි කරගන්න. මීට පෙර දේශනාවේදී ආරම්භයක් ප්‍රවේශයක් අපි ගත්තා. මේ ප්‍රවේශයේදීම මේ ආරම්භයේදී අද ඇතිවෙන යම් ගැටලු තිබේවි. අපැහැදිලි තැන් තිබේවි. ඒ විතරක් නෙමෙයි මේවා නැවත නැවත මේ මාසය තුල අහන්න ඕනේ ඔබ. මේ මාසය තුල සතියකට වතාවක්වත් මේ දේශනාවන් ශ්‍රවණය වුණොත් තමයි හොඳ. සිහිය පිහිටවා ගන්න අපහසු අය සතියකට දෙවතාවක් හරි මේ දේශනා අහන්න. අහනකොට අපි ඉන්නේ දැන් කොතනද කියන අදහසට හිත ඉක්මනින් යනවා. ලෞකික ජීවිතය සාර්ථක කර ගන්න අතරේ නිවන වෙනුවෙන් පියවර තබන්නට පාවුසවන පිරිසක් හැටියටද නැතිනම් නිවන් මගට පියවර තබා ඒ නිවන් මගේ පියවර මනින්නට ලෑස්ති වෙන පිරිසක් හැටියටද ඒ සිහි කල්පනාව අපෙන් ගිලිහිලා යනකොට මේ දේශනාවන් ඔබට ශක්තියක් සලසලා දෙයි. නැවත එය සිහි ගන්වමින් මේ ධර්මයත් එක්ක ඉන්න. ඒකට උපකාර වෙන දෙයක් මා කියන්න. ඒ තමයි විශේෂයෙන් මේ දේශනා සම්බන්ධ කරගෙන ඔබට ඇතිවෙන මොනයම් හෝ අපහැදිලි භාවයක් ඇත්නම් යම් කිසි ගැටලු සහගත ස්වභාවයක් මතුවෙයි නම් පැහැදිලි කරගත්තොත් හොඳයි කියන අදහස් මතුවෙයි නම් ඒ සම්බන්ධව මේ වීඩියෝ එක තිබෙන තැන පල්ලෙහින් තියෙනවා කමෙන්ට්ස් සෙක්ෂන් එකක් නැත්නම් කමෙන්ට්ස් තීරුවක්. ඔබේ අදහස්, ඔබේ යෝජනා, ඔබේ ගැටලු ප්‍රශ්න, ඔබට පැහැදිලි විය යුතු දේ මොකද්ද කියන කාරණා පිළිබඳව පල්ලෙහින් සටහන් කරන්න. ඒ සටහනේ මා වැදගත්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබේ මේ දේශනා සම්බන්ධයෙන් ඔබ දක්වන ආකල්පය, අදහස, පැහැදිලි හෝ අපැහැදිලි බව, තව ඔබේ ජීවිතය පිළිබඳව හදා ගන්න ඕන දේවල්, විස්තර වෙනවා නම් හොඳයි කියලා හිතෙන දේවල් එක්ක මේ කතාව සාකච්ඡාව ඊළඟ දේශනාවලදී හොඳ තැනකට ගෙනෙන්න ඔබ ලබා දෙන ඒ කමෙන්ට්ස් හරහා ලබා දෙන ප්‍රතිචාර බොහොම වැදගත් වෙනවා. මේ පසළොස්වක පොහොය දවසේ සිට සිදුවෙන මේ දේශනාවලට එවන් ප්‍රතිචාරාත්මක වැඩපිළිවෙලක් ඔබ ආරම්භ කරන්න. ඒ වගේම එතකොට මට පුළුවන් වෙනවා
ඒ ඔබ යෝජනා කරන අදහස්ද සැලකිල්ලට ගෙන ඔබේ තියෙන ගැටලු ඔබේ පැහැදිලි තැන් පිළිබඳව අවධානය යොමු කරමින් වඩාත් සාර්ථක වූ දේශනා මාලාවක් ඉදිරියේදී ගෙන එන්නට පුළුවන් වෙනවා. සමහරට ඔබ අහන ප්‍රශ්නය සමහරට ඔබට තියෙන ප්‍රශ්නය මගේ මේ ඉදිරි දේශනා මාලාවේ ඉදිරි තැනකදී ඒක විසඳෙනවා. එහෙම වුණොත් මං හදිසියෙක කියන්න පෙළඹෙන එකක් නැහැ. ඔබට දේශනා මාලාව හොඳට ශ්‍රවණය කරගෙන යද්දී ඔබේ ප්‍රශ්න විසඳෙනවා. මේ දේශනාව හරහා ගලපාගෙන තේරුම් ගත යුතු කොටස් සමහර අය ඉදිරිපත් කරයි. එතකොට ඒවා මේ දේශනාවට ගලපගත යුතු තැනේදී මම සාකච්ඡා කරන්න ගන්නවා. මට ඔබ කරන උපකාරයක් වෙනවා වඩාත් නිවැරදි වූ දේශනා මාලාවක් ඔබ වෙත ගෙනීම සඳහා ඔබේ මේ අදහස් සුදහස් ආකල්ප සංකල්ප ඔබ තුල දරා ගන්නවා විතරක් කරන්නේ නැතුව වෙන අයත් එක්ක බෙදා හදා ගන්න යන්නේ නැතුව අඩුවක් ලෙස දකින්නා වූ දෙයක් හෝ වේවා. තව මේ කොටස මගහැරලා ගියා ඒක කතා කළ යුතු දෙයක් හෝ වේවා. ගුණ හෝ අගුණ දෙකම කිසිම ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. ඒ දෙකේම වඩාත් නිවැරදිතාවයකට යෑමේ අරමුණින් නම් ඔබ කියන්නේ ඒක අපි හදාගෙන යන්න ඉස්සරහට ලෑස්ති. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඩුපාඩු හොයන අදහසින් නම් අපිත් එක්ක සම්බන්ධ වෙනවට වඩා හොඳයි ඔබ කැමැති ධර්මයක් එක්කලා එහෙම නැත්නම් කැමැති ක්‍රමවේදයක් එක්කලා යන එක. ඒ අයගේ උත්සාහත් වීම තුලින් සිදු වෙයි මේ ධර්ම දේශනා වැඩපිළිවෙල කඩාකප්පල් වල දානක සිදු වෙන්න පුළුවන්. ඒක මගේ වැරද්දක් විදියට හොයනවා නම් මට ඒක හදාගත්තයි. බුදුහාමුදුරන්ගේ ධර්මයක් වැරදි කියන තැනට තර්ක විතර්ක ගේන්න තරම් හිතෙනවා නම් ඔබ මේ ශ්‍රවණය නොකර කැමැති විනෝදාස්වාදයක් ලැබෙන දෙයක් එක්ක එකතු වුණාට අපේ කිසි අඩපාඩු අපි කිසි බලපෑමක් නැහැ වෙන්නේ. ඉතින් ඒ අදහස් ටිකත් හොඳට හිතේ තියාගෙන අපි යමු මේ දේශනාව ආරම්භ කරන්න. මතකද ඔබට මේ දේශනාවේ නම මොකක්ද කීවේ? මහා චත්තාරිසක සූත්‍ර දේශනාව. මේ දේශනාව සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ තමයි දේශනා කළේ කියලා. ඒක මෙහිම සඳහන් වෙනවා. ඒවං මේ සුතං ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ධර්ම සංගායනාවන් කරන්න මේ ධර්මයෙන් සකස් කරන වෙලාවේ ඉදිරිපත් කරනවා මා මෙන්න මේ විදිහට තමයි මේක අහන්ට ලැබුණේ. මට මේ විදිහට තමයි මේක අහන්ට ලැබුණේ. ඒවම් මේ සුතං. ඒකන් සමයම් භගවා ඒ වෙලාවේ ඒ කාලෙදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාවත්තියන් විහෙරති. සවැත් නුවර තමයි වාසය කළේ. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ කොහෙද? එතකොට මේ දේශනාව කරන වෙලාවේ පින්වතුනේ සවැත් නුවර ජේතවනාරාමය. අනාථ පිණ්ඩිකස්ස ආරාමය. අනේපිඩු සිටුතුමාගේ ආරාමය. තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි භික්ඛවෝති. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරා මහණෙනි කියලා. පින්වත් මහණෙනි කියලා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසු. භාග්‍යවතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේත් ඒ භික්ෂූන් වහන්සේලාත් ඒ බුදුරජාණන් වහන්සේට පෙරලා පිළිතුරු දුන්නා. අන්න ඒ වෙලාවේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙහි මහා චත්තාරිසක කියන සූත්‍ර දේශනාව දේශනා කළේ. භගවා ඒතද පෝචයි. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කළා කියන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරියං වූ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි.
ස උපනීසං සපරික්කාරං තන් සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීති. අප බලමු මේවා වචනෙන් වචනේ තෝරාගන්න. පින්වතුනි, මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබ අතර ඉන්නවද ඉක්මනට බණ භාවනාවක් කරලා සමාධියක් හදාගන්න කැමති අය? බණ භාවනා කරලා සමාධි හදාගන්න කැමති අය කවුද කියලා ඇහුවොත් බලන්න, ඔබ අත උස්සන කෙනෙක්ද? නෑ මට හදිසියක් නෑ, නෑ මට කලබලයක් නෑ, මට ඕන නැති සමාධියක් නෑ කියලා හිතෙනවද? නැත්තම් හිත ඇතුලේ ලොකු ආසාවක්, ලොකු ලැදියාවක්, ලොකු බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ද? මොකටද මේ බණ භාවනා සාර්ථක කරගෙන හොඳ සමාධියක් ඇති කරගන්න? ඒ සමාධිය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයේ බුදු දේශනාවන් වලට අනුකූල වූ සමාධියක් ඇති කරගන්නට කැමැත්තක්, බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් තියෙන අය සිටීද? ඒක ඉක්මනින් ඇති කරගන්න ඕන කියලා. අපේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව පින්වතුනි, එහෙම සමාහිත බවක් අපේ හිතවල නැති හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මට මතක හැටියට අනුරුද්ධ කියන සූත්‍ර දේශනාවේදී කාටද මේ ධර්මයේ තියෙන්නේ කියලා දේශනා කරන මොහොතක සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මහණෙනි, මාගේ මේ ධර්මයේ තියෙන්නේ සමාහිත සිත් ඇති කෙනාටයි. හිත අසමාහිත කරගෙන වාසය කරන අයට නම් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මහා පුරිස විතර්ක යන් කීපයක් පහළ වුණා. ඒ අතර එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේත් අනුදැන වදාරනවා, අනුරුද්ධ සාදු සාදු, ඒක එහෙම්මමයි අනුරුද්ධ, මාගේ මේ ධර්මයේ තියෙන්නේ සමාහිත සිතින් වාසය කරන අයටයි. අසමාහිත භාවයකින් යුක්තව හිත විසිරවාගෙන දඟලන අයට මාගේ ධර්මය අවබෝධ කරගත නොහැකි. එහෙමනම් පින්නතුනි, ඒ අදහස් එක්ක යනකොට තවත් සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මට මතක හැටියට සමාධි භාවනා කියන සූත්‍ර දේශනාවේදී අපි පොහෝ දිනවල සාකච්ඡා කරලා තිබෙනවා. සමාධින් භික්ඛවේ භාවේත, මහණෙනි චිත්ත සමාධිය වඩන්ට. සමාධින් භික්ඛවේ භාවයතෝ, මහණෙනි හොඳට චිත්ත සමාධිය භාවිතා කරනකොට, වඩනකොට භික්ඛු යථා භූතං පජානාති. ඒ සමාධිමත් සිත් ඇති භික්ෂුව ජීවිතයක තියෙන යථා භූත ස්වභාවයේ යථාර්ථය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ අනුවත් අපිට සලකද්දී අපිට නිවැරදි වූ සම්මා සමාධියට කියන තැනට ගෙනියන්න පුළුවන්, සම්මා සමාධිය එක්ක ගලපා ගන්නට පුළුවන් වෙන, බුද්ධ දේශනාව විසින් අනුමත වෙන, බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා අගය කළපු සමාධියක අවශ්‍යතාවය අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබට මතකයි රතන සූත්‍ර දේශනාවේදී පෙන්වා දෙනවා. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානන්ත රිකඤ්ඤමාවූ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ රතන සූත්‍රයේ ගාථාවෙනුත් පෙන්වන්නේ
බුදු සමිඳුන් අගය කළපු සමාධියක් තියෙනවා. හොඳයි කියලා පැසසුම්ට ලක් කරපු සමාධියක් තියෙනවා. ඒ තමයි මේ ලෝකෙ කිසිම තැනක කිසිම භවයක ඒ අතරක රැඳෙන්නේ නැති ආනන්තරික වූ සමාධිය. අන්නේ සමාධිය ගැන අහනකොට පින්වතුනි ලොකු ආසාවක් ඇල්මක් ලොකු උනන්දුවක් උත්සාහයක් ඔබට ඇති වෙන්නේ නැද්ද? අනේ මටත් අන්නේ කියන සමාධිය ඉක්මනින් ඇති කර ගන්නට ඇතනා. අන්නේ චිත්ත සමාධිය මගේ හදවතටත් දැනේවා. මාත් හරි ආසාවෙන් මාත් හරි කැමැත්තෙන් ඉන්නවා එවන් වූ චිත්ත සමාධියක් භාවිතයට ගන්නට. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒ වර්ණනා කළා වූ චිත්ත සමාධිය වෙනුවෙන් අපිට තියෙන්න ඕනේ යම් බලාපොරොත්තුවක්. යම් අපේක්ෂාවක්. යම් කල්පනාවක ඉන්න ඕනේ ඒ සමාධිය මටත් ඉක්මනින් ඇති කර ගන්නට කියලා. අන්නේ සමාධිය ඇති කරගනු පිණිස කෙරෙන ලස්සන ධර්ම විග්‍රහයක් තමයි මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ අප වෙත. ඉතින් ඒ නිසා ඒ සමාධියට හදිස්සිය තියෙන අයටත් හොඳ උත්තරයක් හොඳ නිවැරදිකරණයක් ඒ ගමන පහසු කරන්නට අවශ්‍ය කරන උපකාරක ධර්ම කොටාසයක් විවර කරන ලබනවා මේ බුද්ධ දේශනාව හරහා. ඒ නිසා අපි බොහොම නිවැරදි තැනකට මේ අපේ සමාධිය ගොඩනගා ගැනීමේ කටයුත්ත කරගන්නට නම් නිවැරදි වූ සම්මා සමාධිය යථාභූත ඥාන දර්ශනයක පදනමයි. නිවැරදි නොවන සමාධිය සම්මා සමාධියක් වෙන්නේ නැහැ. ආර්ය වූ සම්මා සමාධියක් බවට පත් වෙන්නේ නිවැරදි වූ තැනක පිහිටවන්න පුළුවන් වෙන සමාධියටයි එහෙම කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිවැරදි වූ ආර්ය වූ සම්මා සමාධිය අපි මේ දේශනාවේ අවසාන වෙනකොට ඉගෙන ගන්නවා සම්මා ඥාන සම්මා විමුක්තිය වලට පදනම බවට පත් වෙනවා. යථාභූත ඥාන දර්ශනයට පදනම වෙනවා. යථාභූත ඥානයෙන් යුක්තව මේ සියල්ල ඇසුරු කරනකොට විමුක්තිය තමයි අපිට ස්පර්ශ කරන්න ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ. මුක්ති විමුක්ති කියන්නේ නිදහස් බව. ඒ නිදහස නිකම්ම නිකං සියල්ල මගහැරලා සියල්ලගෙන් බැහැර වෙලා අපි මගහැරලා මේ කරන්න තියෙන වැඩ ඔක්කොම පැත්තකට දාලා නිකන් ඉන්න වෙලාවක ඇති වෙන නිදහස් බව නෙවෙයි. ඒක සම්පූර්ණ මනසේ ඇති වෙන නිදහස් පසුබිමක්. ඒ නිදහස් මානසිකත්වය තමයි විමුක්තිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒ විමුක්තිය ස්පර්ශ කරනකොට අපිට දැනෙන එකම දේ තමයි මා දැන් නිදහස් කෙනෙක්. නිදහස් හැමදෙයින්ම නිදහස් කියන මානසිකත්වයත් එක්ක නිදහස් බව දැනීමේ ඥානයක් පහළ වෙනවා. ඒකට කියනවා විමුක්තිමිති ඥානං හෝති. විමුක්ති ඥාන දර්ශනය හේවත් අරහත් ඵල සමාධිය කියලත් හඳුන්වන්නේ එයයි. ඉතින් ඒවා අපි ටිකෙන් ටික පැහැදිලි කරගමු විස්තර කර කර. ඒ දක්වා ගමනක් යන්න පුළුවන්. ඒ දක්වා යන පැහැදිලි වැඩපිළිවෙලක් විස්තර කෙරෙන ලස්සන සමාධිමත් බවක් අත්විඳින්න පුළුවන් වෙන සුන්දර සමාධියක් අපිට අත්විඳින්න පුළුවන් වෙන ලෝකේ තියෙන සුන්දරම සමාධිය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න තියෙන හොඳම හොඳ ඒකායන ලස්සන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ මේ මතු කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහට. අරියං වෝ භික්කවේ සම්මා සමාධින් දේසිස්සාමි. මහණනි මං ඕගොල්ලන්ට ආර්ය වූ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම වූ උත්තරීතරම වූ සම්මා සමාධිය
දේශනා කරන්නටයි යන්නේ. අරියං වූ සම්මා සමාධින් ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරන්නයි යන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ ගැන කියනවා තව විස්තරයක්. මොකද්ද? ස උපනීසං. මොකද්ද උපනීස කියලා කියන්නේ? උපනීස අහලා ඇති මේ වචනේ. උපනීස කියන සූත්‍රය අහලා ඇති. උපනීස කියන වචනය අහලා ඇති. මෙතන කියන්නේ ස උපනීසං. උපනීස සහිත කියන එක. උපනීස කියලා කියන්නේ පින්වතුනි හේතු සහිත. හේතු සහිත කියන අදහස. ඊළඟට කියනවා වචනයක් සපරික්කාරං. පරිස්කාරං කියන වචනේත් අහලා ඇති. පිරිකර. පිරිකර සහිත වූ හේතු සහිත වූ පිරිකර සහිත වූ මොකක්ද මේ? ආර්ය වූ සම්මා සමාධිය. එහෙනම් ආර්ය වූ සම්මා සමාධිය ලබනවා කියන එක ප්‍රාර්ථනාවෙන් ලබන එකක් නෙවෙයි. අපි වාඩි වෙලා ඉඳගෙන මට ආර්ය වූ සම්මා සමාධිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදිෂ්ඨාන කරලා සම්මා සමාධියට යනවා කියනවා. අපි හිතමුකෝ මෙහෙම වාඩි වෙලා ආර්ය වූ සම්මා සමාධියට සමවදිමි. ආර්ය වූ සම්මා සමාධියට සමවදිමි. ආර්ය වූ සම්මා සමාධියට සමවදිමි කියලා අදිෂ්ඨාන කරනවා. ආර්ය වූ සම්මා සමාධිය යුතුව පැයක් වාසය කරමි. ආර්ය වූ සම්මා සමාධිය යුතුව පැය දෙකක් වාසය කරමි. ඒ විදිහේ අදිෂ්ඨාන කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආර්ය වූ සම්මා සමාධියට යන්නේ ප්‍රාර්ථනා කිරීම හරහා නම් ඒක පැහැදිලිව කියනවා. මොකද බුදු කෙනෙක් බය නැහැනේ උන්වහන්සේ අවබෝධ කරපු සත්‍ය කියන්නේ. මේ ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරන තැනේදී ඒ කතාව කියන්න ඕනේ. මොකද්ද? මහණෙනි මේ ප්‍රාර්ථනා කොට ලැබිය හැකි ආර්ය වූ සමාධිය දේශනා කරමි. අදිෂ්ඨාන කොට ලැබිය හැකි ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරමි කියලා කියන්න ඕනේ. එතකොට ප්‍රාර්ථනා කර කර අපි ජීවිත කාලෙම ඔබ ඉන්න විදිහට අපේ මේ කාලය ගත කෙරුවා කියන්නකෝ. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, ලොකු ප්‍රාර්ථනාවක් තියෙනවා සම්මා සමාධිය හදාගන්න ආසයි අනේ කියලා. ආර්ය වූ සම්මා සමාධියට සමවදින්න මාත් හරි කැමතියි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. පින්වත්නි එහෙම අපිට බලාපොරොත්තුවක් තිබුණා කියලා ඒ උත්තරීතර සමාධියට යන්න අපේක්ෂාවක් තිබුණා කියලා ඒ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කර ගැනීමේදී අපිට වැදගත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පෙන්වා දෙන කාරණා දෙක. මොකද්ද? ස උපනීසං ඒ වගේම සපරික්කාරං. මේ වචන දෙක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ආර්ය වූ සම්මා සමාධිය හැදෙන්නේ සෝපනීසං කියලා කියන්නේ හේතු සහිතවයි. සපරික්කාරං කියලා කියන්නේ උපකාරක ධර්ම වලින්මයි. සපරික්කාර කියලා කියන්නේ අපි මේ වචන දෙක ඉස්සෙල්ලා තේරුම් කරගන්න උත්සාහ කරමු. උපනීස කියනකොට හේතු පැත්ත කතා කරන්නේ. ඒ වගේම සපරික්කාර කියලා කියන අපි පරිස්කාරක කියලා කියන්නේ පිරිකර පූජා කරනවා කියලා එකක් කරනවා නේද දානමානවලදී. මොනවද මේ පිරිකර කියලා කියන්නේ? දැන් මූලික ආහාරය වගේ තමයි දානේ පූජා කිරීම. වළඳන්ට ඕනේ, යැපෙන්න ඕනේ දේ, කාද්‍ය බෝධ්‍ය දේවල් ටික මූලික ආහාරය කොට සලකනවා.
ඒ වගේම පැවිදි ජීවිතයක් අර්ථවත් කරගන්නට තවත් අවශ්‍ය කරන අනිකුත් උපකාරක දේවල් ටික තමයි පරිස්කාරක කියලා පූජා කරන්නේ. සිවුරු පිරිකර, බෙහෙත් හේත්, ඒ වගේම තව පරිහරණයට අවශ්‍ය කරන බඩු මුට්ටු ආදිය, කොට්ට මෙට්ට පැදුරු නේ, පොතපත පරිශීලනය කරන්න ඕන නම් ඒවනේ අපි පිරිකර වලට පූජා කරන්නේ. එතකොට ඒවා අතිරේක පිරිකර. අතිරේක පිරිකර කියලා කියන්නේ මූලික දානයත් එක්තරා පිරිකරක් තමයි. ඒ කියන්නේ උපකාරක දෙයක්, ජීවත් වෙන්න, බණ භාවනා කරගන්න දාන වළඳන එකත් උපකාරකයි. හැබැයි ඒක මූලික ස්වභාවයක් ගන්නා නිසා ඒක මූලික හේතුව වගේ හරියට. අන්න ඒ විදිහට මේ හැම කාරණාවකම උපකාරකත්වය තියෙනවා. මූලික මට්ටමේ උපකාරය සහ සෙසු උපකාරක දේ කියලා කොටස් දෙකකට බෙදෙනවා. එකම එක කරුණක් උපකාර වෙලා නෙමෙයි ලෝකෙ කිසිවක් සිද්ධ වෙන්නේ. ලෝකේ යමක් සිදු වෙනවා නම් ඒකට මූලික උපකාර කරන දේකුත් තියෙනවා. ඊට පරිබාහිර වූ අතිරේක උපකාරක දේවලුත් එක්කලා එකතු වෙලා තමයි ඒ මූලික උපකාරක ශක්තිය ඒ යම් කිසි දෙයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ සම්මා සමාධිය කියන එක ගොඩනගෙනවා නම් ගොඩනගෙන්න මූලික හේතු වෙන දෙයක් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ උපනීස. මූලික හේතුවක් නිසාවෙන්මයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේම පරිස්සපරික්කාරං කියලා කියන්නේ සෙසු උපකාරක දේවල්ද සහිතව තමයි මේ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දෙකම සමහරලාට එකම දෙයට පරිහරණය කරන වචන දෙකක් වගේත් භාවිතා කරනවා. මොකද මේ දෙකේම සමාන ආර්ථ ස්වභාවයකුත් පේනවා. මට ටිකක් ගැඹුරට ගිහිල්ලා බැලුවාම පොඩි වෙනස්කමකුත් මේකේ තියෙනවා. ඉතින් අපිට මේ ගැඹුරට ගිහිල්ලා බලලා ලබන වෙනස්කම එකපාර අඳුරන්න බැරි නිසා දෙකම මේ හේතු වෙලා උපකාරක ධර්ම හැදිලා ඒ උපකාරක ධර්ම හේතු වෙලා කියලා තමයි අපිට හිතෙන්නේ. කමක් නැහැ. මේ මූලික වශයෙන් ඒ විදිහට හරි තේරුම් ගන්නකො. විස්තර විභාග කිරීම අපි පසුවට තියමු. මේකේ මූලික වශයෙන් උපනීස කියලා පෙන්නකොට හේතුව මුල්ගෙන නිසා හොඳට ධර්මයේ ඉගෙන ගන්නකොට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ආභිධර්මික දේශනා එක්කලා හොඳට අපේ මනස තියන්න පුළුවන් වෙනකොට හේතු කියනෙව්වා අපි දන්නවා ඒවා චෛතසිකමය හිතත් එක්ක බැඳිච්ච දේවල්. එතකොට ඉතිරි ප්‍රත්‍ය හදන දේවල් ඒ හිත එක්ක නොබැඳී හැදෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. හිත එක්ක බැඳිලා හැදෙන දේවලුත් තියෙනවා. එතකොට හේතු ගැන උගන්වද්දී ලෝභ හේතු, අලෝභ හේතු, අද්වේෂ හේතු, අමෝහ හේතු, ඒ වගේම අද්වේෂ හේතු, අමෝහ නැත්නම් අලෝභ හේතු, මේ විදිහට හේතු ධර්ම ටිකක් තියෙනවා. හේතු 6ක් මූලික වශයෙන් විස්තර කරනවා. අන්න ඒ හේතු අතර ලෝභ දේශ මෝහ කියන හේතු මුල් වුණොත් ඒක අකුසලයකට යනවා. ඒ නිසා ඒවට හඳුන්වනවා අකුසල හේතු නැත්නම් අකුසල මූල කියලා. ඒ වගේම අලෝභ අද්වේෂ අමෝහ කියන ඒවා කුසල් වඩන්න හේතු වෙන නිසා මුල් වෙන නිසා ඒවා කුසල හේතු හේවත් කුසල මූල කියලා හඳුන්වනවා. අන්නේ මූල ශක්තියකින් උපකාර කරන දෙයට තමයි ඇත්තටම හේතු කියලා කියන්නේ. ඉතින් මෙතන ආර්ය වූ සම්මා සමාධියට යනකොටත් අපිට මූලිකව නිවන් දකින්න තියෙන ආශාවක්. ඒ කියන්නේ අනිත් සියලු ආශාවන් අත්හරින්න තියෙන ආශාවක් ඇති වෙන්න ඕන.
ඉතින් සමහර අය මේක කතාබස් කරන්න ගියාම දැන් හාමුදුරුවනේ අපි නම් මෙහෙමයි නිවන් දකින්නවත් ආසාවක් නැහැ. ඇයි ඒ උපාසකම්මල එහෙම කියන්නේ? නෑ හාමුදුරුවනේ නිවන් දකින්න ආසාව උනත් ආසාවනේ නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන කිසිවකට ආස කරන්න එපා කියලානේ. ඒ හින්දා අපි නිවන් දකින්න ආස නැහැ. අනේ හොඳට පේනවා ජීවිතය ඇතුලේ වෙන හැම දෙයකටම අනිත් ඒවාට ආසයි කියලා. ඒවට තියෙන දැඩි ආසාව පෙන්වන්නේ නැතුව ඒ වගේ හිටියට කමක් නැහැ. නිවනට ආස වෙන්න ගිහිල්ලා මේවා අතාරින්න එක හරි අසාධාරණයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ නිවන් දකින්න උනත් ආස වෙන්න එපා කියලා ආසාව අතහැරීම ඒ පැත්තෙන් ඉඳලා මෙහාට කරගෙන එනවා. අන්තිමට ඉතින් නතර වෙන්න වෙන්නේ මහා අකුසල් ගොඩක. ඒ අකුසල් කරගන්නවා. නිදා ගන්න ආසයි, කන්න බොන්න ආසයි, කන බොනකොට ඒ කෑම බීම Tamanට ඕන විදිහට හදා ගන්න ආසයි. Taman කැමති තැනක සැප පහසුවෙන් සුඛ විහරණයෙන් යුක්තව නිදා ගන්න ආසයි. මේවා අතාරින්න කල්පනාවක් නැහැ. නිවන් දකින්න තියෙන ආසාව අපි අතහැරලා තියෙන්නේ. ඒ අවසාන ආසාව ඒක වෙලා. අවසානෙට ඒකත් අතාරිනවා තමයි පිංගුතුනි. හැබැයි මේ නිවන ස්පර්ශ වෙන මොහොත වෙනකොට එතකන් අපිට ඒ නිවන් දකින්න තියෙන ආශාව තමයි අනිත් ආශාවන් යට කරවන්නේ. අනිත් ආශාවන් පාගලා දාන්න පුළුවන් වෙන්නේ, යට ගහන්න පුළුවන් වෙන්නේ මේ නිවන් දකින්න තියෙන ආශාව හෙවත් ඒ බලාපොරොත්තුව, ඒ කැමැත්ත මුල් කරගෙන. ඒ යන්නේ මූලික මානසික අවශ්‍යතාවය තමයි අපිට මූලික හේතුව වෙලා ඉන්නේ. ඒ නිසා මේ නිවන් දකින්න හිතේ තියෙන බලාපොරොත්තුව අවශ්‍යයි. ඒ හේතුව නැති කෙනෙක් අනිත් මොන දේ හම්බුණත් නිවන් දකින්න කිසි ආසාවක් නැහැ කියලා මන්දෝත්සාහී වෙනවනේ. යාට උත්සාහය පවත්වන්න අවශ්‍ය සාධක නැහැ. මොකටද කියලා හිතෙනවා. නිවන් දැක්කා වගේ ඉන්නවා එතකොට. හැබැයි ඉතින් අනිත් හැම දෙයකටම තියෙන ආසාව ගෙවිලා ඉවරක් නැහැ. දරුවන්ට තියෙන ඇල්ම ආසාව ඒවා එක්ක හරියට දඟලනවා. ඉතින් මේ එහෙම අය ඉන්නවා. හොඳට බණ කතා කරනවා සියලු දේවල් වලට තියෙන ආසාව අතහැරලා ඉන්නේ වගේ. ඒ උනන්ට චූටි තමන්ගේ කියන දේවල් වලට අදාළ චූටි කරදරයක් විපතක් මොන හරි එනකොට පුදුම විදිහට කැළඹිලා යන්නේ. පුදුම විදිහට ජීවිතේ ව්‍යාකූලත්වයටපත් වෙන්නේ. හඬනවා, දොඩනවා, වැළපෙනවා මේවා එහෙම පිටින්ම තියෙනවා. ඒකට නිවන් දකින්න කතා කරන බණ ටිකක් කතා කරන්න ගියාම හාමුදුරුවොත් එක්ක තර්ක කරනවා, විතර්ක කරනවා, මහා පම්පෝරි දොඩවනවා. හාමුදුරනේ නිවනට උනත් ආසා කරන්න ඕනේ නෑනේ. ඒකත් මහ දුකක්නේ. ඒ බණ අහලා ඉතින් අහගෙන යනකොට වෙන ඉතින් අහන්න දෙයක් නැතුණා. අන්තිමට අහන්නේ ඉතින් නිවන් දකින්න තියෙන ආසාව වුණත් අතහැරලා තමයි මේක නිවන් දකින්න ඕනේ කියලා. ඔහොම අහලා. ඉතින් ඒකේ හේතු නැත්තම්, හේතුපැත්ත අපේ මනසින් හැදිලා එන්නේ නැත්නම් ඉතුරු ප්‍රත්‍ය මොන විදියට සැලකුණත් තව ඉතුරු ප්‍රත්‍ය අවශ්‍යයි. දැන් මේ ප්‍රත්‍ය පහසුකම් ආහාරමය වශයෙන් ලැබෙන්න ඕනේ. යම් සුවපහසු පැතිකඩවල් හැදෙන්න ඕනේ. ඊට අවශ්‍ය කරන විදියට මානසික බලපෑමෙත් සමහර ප්‍රත්‍ය හැදෙන්න ඕනේ. උපකාරක දේවල් ඒවට කියන්නේ. එතකොට මෙතන ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාරක දේවල්. හේතු කියලා කියන්නේ මූලික උපකාරක දෙයට. එහෙම දේවල් වලින් තමයි මේ ආර්ය වූ සම්මා සමාධිය හැදෙන්නේ. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ තණ්හාව කියන ගණයට යන ඕනෙකමක් නෙවෙයි හැබැයි මෙතන කියන්නේ. දැන් අපිට මොකක්කට හරි ආසාවක් ඇති වුනහම, කැමැත්තක් ඇති වුණ ආසාව මොකද මේක කැමැත්ත කියන වචනේ තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි කැමති දෙයට ආසාව කියලා කියනවනේ. ඒකයි මම ඔබට සරල අදහසින් කිව්වේ. මෙතන කැමැත්ත කියන එකයි හරි වැදගත් වෙන්නේ. ඒ කැමැත්ත මානසිකව සැකසීලා එන්න ඕනේ. හැබැයි ඒක තණ්හාව එක්ක අත්වල බැඳගත්තු කැමැත්තක් නෙවෙයි.
අපි මේ මාර්ගයේ වඩනකොට ඒ මාර්ගය තුලින් උපදින කැමැත්තක්මයි ඒක අනිවාර්යයෙන්ම. ඒ නිසා නිවන් දකින්න කැමැති වෙන්න එක නිවීමක තියෙන ස්වභාවය ටිකෙන් ටික අත්දකින්න ඇතිවෙන ඒ නිවීම සම්බන්ධයෙන් ඇතිවෙන කැමැත්තක් තමයි එතන ලක් වෙන්නේ. උපදින්නේ. ඒ කැමැත්තට පුළුවන්කම තියෙනවා අපිට මේ මාර්ගය වඩන්න අවශ්‍ය කරන ශක්තිය සපයන්න. ඔය තණ්හාව එක්ක අත්වැල්මැද ගන්න කැමැත්තට බැහැ අපිට මාර්ගයේ වඩන්න අවශ්‍ය කරන ශක්තිය සපයන්න. ප්‍රතිඵලයට තියෙන හදිසිය විතරයි ඒ කැමැත්තට ගේන්න පුළුවන්. තණ්හාවත් එක්ක ඇති වෙන කැමැත්තට ගේන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් එකම දේ තමයි ප්‍රතිඵල ලබන්න තියෙන හදිසිය අපි තුල ඇති කරනවා. කලබලය ඇති කරනවා. ඒ හදිසියත් කලබලයත් මොකද කරන්නේ මාර්ගයේ වඩන්න ඉවසීම දෙන්නේ නැහැ. මාර්ගයේ වඩන්න අවශ්‍ය විමසීම දෙන්නේ නැහැ. ඒ මාර්ගයේ වැඩිවීමට අවශ්‍ය කරන ඉවසීම විමසීම කියන ගුණාංග අපි තුල ඇති කරගන්න ඉඩ දෙන්නේ නැහැ. තණ්හාවත් එක්ක අත්වැල් බැඳ ගන්නා වූ කැමැත්ත. ඒක ප්‍රතිඵල ලබන්න තියෙන හදිසියකටපත් වෙනවා. කෝ නෑනේ තවත් කියන කල්පනාව හරහා හිත විසිරෙන්න බලනවා. කෝ ප්‍රතිඵලයක් නෑ වැඩක් නෑ කියලා පසුතැවිල්ලටපත් වෙන්න බලනවා. ඒවා නීවරණ ධර්ම අවදි කරනවා. නිවන ආවරණය කරන ආවරණීය ධර්ම තමයි වැඩෙන්නේ තිනි. ඒ තණ්හාවත් එක්ක යන කැමැත්තේ ස්වභාවය. තණ්හාව එක්ක නොයන කැමැත්තක් මේ ලෝකේ තියෙනවා. ඒක අයිති නිවන් මගට. ඒක නිසා අන්නේ කැමැත්ත හරහා එන චිත්තමය බලපෑම තමයි මෙතන උපනීස කියන මට්ටමින් තේරුම් ගන්න ඕනේ. හේතු. ඒත් එක්කලා අත්වැල් බැඳ ගන්න තවත් උපකාරක දේවල් මේ හිතේ හැදෙන්න ඕන. ඒව හැමතිස්සෙම අර ඡන්දේ එක්ක කැමැත්ත එක්ක අත්වැල් බැඳගෙන තියෙනවා. හැබැයි තණ්හාව එක්ක නෙවෙයි. මාර්ගයට අයිති කැමැත්තක් මේකේ තියෙනවා. ඒක අකුසලයට යන ඡන්දයක් නෙවෙයි. ඒක කුසල ඡන්දයකටයි අයිති වෙන්නේ. ඒ නිසා ඡන්දය ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා. එකක් අකුසල ඡන්දය, හෙවත් කාම ඡන්ද ආදී වැඩපිළිවෙල. අනික කුසල ඡන්දය, හෙවත් මේ නිවන් මඟ වඩන්ට අවශ්‍ය කරන මූලික අත්‍යවශ්‍ය ඡන්දය. ඒක තමයි මේ කුසල් උපදවද්දී බුදුරජාණන් වහන්සේ හැම දේශනාවකම පෙන්නනවා. ඒ කුසලයේ සම්බන්ධයෙන් ඉස්සල්ලාම ඇති කරගන්න කියනවා ඡන්දං ජනේති. බලන්න මම කියපු කතාවට එන්න ඕනේ එතකොට. බුදුරජාණන් වහන්සේ සෑම තැනකම කුසල් උත්පාදනය පිළිබඳව දේශනා කරද්දී අකුසල් ප්‍රහාණය ගැන කියද්දී ඒ වෙනුවෙන් කැමැත්ත උපද්දවන්න ඕනේ කියනවා. ඡන්දං ජනේති. වායමති. විරියං ආරභති. චිත්තං පග්ගණ්හාති පදහති. එහෙම වැඩපිළිවෙලක් තමයි දේශනා කරන්නේ. ඒතර මූලික අවශ්‍යතාවය තමයි ඡන්දේ උපදවා ගැනීම. එතකොට ඒකෙන් තමයි මොකද්ද හැදෙන්නේ? මේ උපනීස කියන හේතු හැදීම සිද්ධ වෙන්නේ. එතකොට හේතු සහිත වූ බවක් සම්මා සමාධියේ තියෙනවා. හේතු නැති එකක් නෙවෙයි. ප්‍රත්‍ය උපකාරක ධර්ම නැති එකක් නෙවෙයි. ප්‍රත්‍ය වලින් හේතු වලින් හැදෙන දෙයක්. නමුත් ඒක හේතු නසන වැඩපිළිවෙලක්. ඒ හේතු නසන වැඩපිළිවෙල හැදෙන්නේ හේතු ප්‍රත්‍ය වලින්. ඒ නිසා හේතු ප්‍රත්‍යයෙන් හැදෙන ධර්ම අතර මේ ලෝකයේ අපිට දකින්න පුළුවන් ඉහළම උතුම්ම වටිනාම ධර්මය තමයි මේ මාර්ගය. ආර්ය මාර්ගය. ඒ ආර්ය මාර්ගය තමයි හේතු ප්‍රත්‍යයෙන් හැදෙන්නා වූ ධර්ම අතරින් අග්‍රම වන්නේ. ඒ නිසා මේ නිවන ගැන නෙවෙයි කතා කරන්නේ නිවන් මඟ ගැන. ලෝකයෙන් ඈතර කරවන නිවන අවබෝධ කරවන ඒකායන මඟ ආර්ය මාර්ගය ගැන තමයි මේ කියන්නේ. ඒක හේතු වලින් සහ ප්‍රත්‍ය වලින් හැදෙන එකක්.
එනිසා හේතු ප්‍රත්‍යයන්ගෙන් හැදෙනා වූ ධර්ම වනකොට ඒවා සංකත ධර්මයි. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය ලෝකයෙන් එතර කරවන ධර්මයක් මිසක ඒ නිසාවෙන් අපි ලෝකෝත්තර ධර්ම වලට ගලපලා කතා කරනවා මිසක ඇත්තටම සම්පූර්ණම ලෝකයෙන් එතර විචි තත්ත්වය නෙවෙයි ඒකේ තියෙන්නේ. ඒ නිසා ලෝකෝත්තර ඵලයක් නෙවෙයි ඒක. ලෝකෝත්තර මාර්ගයක්. එතකොට අසංකත ධාතුවට අයිති වෙන්නේ ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය වලින් හැදිච්ච නැති දෙයක් බවට මේ ලෝකේ අත්දකින්න ලැබෙනවා නම් ලැබෙන එකම දේ තමයි ඒ අමා මහ නිවන හේවත් අසංකත ධාතුව. ඒක ඇත්තටම ගත්තොත් ලෝකේ නෙවෙයි ලෝකෙන් එතරයි. ඒ නිසා ඒ විග්‍රහයන් ටිකක් ගැඹුරුයි නේද? මම නිකන් එක සඳහනක් කරේ ඔය විද්වත් අය ඉන්නවනේ ගොඩාක් විද්වත් විශාරද කට්ටිය ඉන්නවා මේකේ මේ එහෙම පොඩි විග්‍රහ ඕනේ ඒගොල්ලන්ට සැරෙන් සැරේට උත්තේජනයක් නැහැ නැත්තම්. සරල ප්‍රායෝගිකත්වයට එන්න උත්සාහ වෙන්න ඕනේ ක්‍රමානුකූලව ඒගොල්ලෝ. ඒ නිසා විද්වත් සභා ගොඩාක් තියෙන්න පුළුවන්. සබුද්ධික බව ඒගොල්ලන්ගේ තියෙන්න පුළුවන්. ඒ වුණාට අපි ආරාධනා කරනවා ප්‍රායෝගිකත්වයට එන්න. ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගයේ වැඩෙන්නේ ස්ව කැමැත්තෙන්මයි. ඒක තමයි මුලින්ම එන ලක්ෂණය. කැමැත්ත කියන එක මූලික කරගෙනයි මේ ධර්මයේ සියල්ල වැඩෙන්නේ. ඒ කැමැත්තක් නැතුව හේතු හැදෙන්නේ නැහැ. ඒ අකමැත්ත ඊට පස්සේ ඇති වෙනව නැත්තම්. බණ ටික අහගෙන ඉන්නකොට අකමැත්ත හැදෙනවා. ඇති නේද දැන් බණ? දිග වැඩි වුණාද මන්දා? විනාඩි 5ක් විතර පරක්කුත් වුණා නවත්තන්න. ඒ විනාඩි 5ට අකමැත්ත හැදෙනවා කියන්නේ කල් තියා හැදි ආපු අකමැත්තක් තියෙනවා. බණ අහන තැන ඉඳලාම මෙයා අකමැත්තෙන් ඉඳගෙන තියෙනවා. ඉවර වෙනකන් ඉඳගන්නේ බැරුව ඒ කියන්නේ ඉඳගන්න නැතුව ඉන්න බැරිකමට මෙතන ඉඳගත්තු කෙනෙක්. ඒක ප්‍රදර්ශනයකට වාඩි වෙච්ච එකක්. එහෙම නෙමේ ජීවිතය අවබෝධ කරගන්න වාඩි වෙන කෙනාට බණ අහන්න රසයක් මතුවෙනවා. ඉතින් ඒවා අපි හදාගන්න ඕනේ මේ ධර්මයේ තුල. ඒ නිසා හේතු සහිතවමයි කෙනෙක් මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කරන්නේ. හේතු සහිතවමයි කෙනෙක් මේ ධර්ම මාර්ගයේ ඉදිරි ගමනකට යන්නේ ප්‍රගුණ කරන්නේ. උපකාරක ධර්ම වලින් යුක්තවමයි මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ. නිසා අපි මේකෙදි හොයන්න ඕනේ, බලන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ. සම්මා සමාධියට කියන එක ඇත්ත. හැබැයි සම්මා සමාධියට අත ගහලා සම්මා සමාධියේ ඉඳලා වැඩ පටන් ගන්න බෑ. ඉස්සරලා හොයා ගන්න ඕනේ මේකට උපකාරක ධර්ම මොනවද? මේකට හේතු වෙන දේවල් මොනවද? මොකේද? ආර්ය වූ සම්මා සමාධියට. ආර්ය වූ සම්මා සමාධියට උපකාර වෙන හේතු වෙන කරුණු කාරණා පිළිබඳ අපි උනන්දු වෙන්න ඕනේ. මේ දේශනාව මූලිකව විවරණය කරන්නේ ඒ කාරණාවයි. එනිසා කලබලයක් අපි ඇති කරගන්නේ නැහැ. ඉක්මනට දේශනාව ඉවර කරලා හේතු හදලා හෙට වෙනකොට සම්මා සමාධියට යන්න අපිට වැඩපිළිවෙල හදලා දෙන්න. එහෙම ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මේ අපිව නිවන් දක්වලා පිරිනොම් පානවා. ඒ තරම් දක්ෂතාවයනොත් අග්‍රයි. ඒ වගේම උන්වහන්සේට තියෙන මහා කරුණා සමාපත්තියනොත් අපිට වඩා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් මොන තරම් අග්‍රයිද? මොන තරම් ශ්‍රේෂ්ඨයිද ඒ කාරණාවලින්. ඒ නිසා සියල්ල තේරුම් කරගත් අවබෝධ කරගත් උන්වහන්සේ දන්නවා අපිව ලේසියෙන් නිවන් දක්වන්න බෑ. මොකද අපි තුල අපිට අවශ්‍ය කරන මේ හේතුත් හදාගෙන නැහැ තව. ඊට අවශ්‍ය කරන ප්‍රත්‍ය ගුණ කරගෙනත් නැහැ. හේතු ප්‍රත්‍ය මොනවද කියලා ඇහුවොත් ඒ ගැන දන්නෙත් නැහැ. අපි ගාව ලොරි ගණන් තියෙන්න පුළුවන් විවිධ කතා. විවිධ හේතු ඒ ඔක්කොම ලොරි ගණන් හේතු ඉදිරිපත් කරයි අපි ධර්ම මාර්ගයේ ප්‍රමාද වෙනවාට සාධාරණ හේතු. ඒතර අපි ගාව තියෙන්නේ එහෙනම් ප්‍රමාද වෙන්නට අවශ්‍ය හේතු. මෙහෙම උනේ වෙන මොකවත් නෙමෙයි. මට මෙන්න මේ කාරණා නිසා
ආමුදුරනේ මෙන්න මේ නිසා ඉතින් මේක හින්දා අරක හින්දා කියා හින්දා කතා ගොඩාක් තියෙනවා. කොහොම හරි ඒ හින්දා කතා හින්දා මොකද වෙන්නේ? නිවන නැති වෙලාම යනවා අපිට. නිසා නිවන් මගට අවශ්‍ය හේතු නෙවෙයි අපි ගාව එකතු කරගෙන තොග ගණන් ලොරි ගණන් තියෙන්නේ. ඒක කොහොම හරි නවත්තගෙන ප්‍රමාද කරගන්න අවශ්‍ය කරන හේතු ටික නම් තියෙනවා. ඒ නිසා නිවන් දකින්න අවශ්‍ය හේතු ඉස්සරලා හැදෙන්න ඕන නිවන් මග වඩන්න අවශ්‍ය හේතු ටික හැටියට. නිවන් මග හදන්න හේතු නිවන් මග වඩන්න හේතු අපි අඳුරගත යුතුයි. ඒක අපේ මානසික කැමැත්ත ගොඩාක් බලපානවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රශ්නයක් එන වෙලාවට ගැටලුවක් මතුවෙන වෙලාවට ජීවිතේ එපා වෙනවා වගේ දැනෙන වෙලාවට අනේ ආමුදුරනේ මේ දැන් නිවන් දකින්න දෙන්න නම් මම දැන් ලබනවා. මට නම් ඔක්කොම එපා වෙලා තියෙන. ගෙදර තරහ වෙලාවේ. මට දැන් ඉක්මනට නිවන් දකින්න ඕන. දැන් පන්සලට එනවා උපාසක මහත්තුරු සමානට ගෙදරින් තරහ වෙලා එනවා රණ්ඩු වෙලා ආයි යන්නේ මං ගෙදර මට නිවන් දකින්න ඕනේ ආමුදුරනේ. මේ මොකද්ද මේ? මාර්ගය වඩන්න දුන්නොත් වඩයිද? නෑ බුදියයි. තරහටත් එක්ක ගෙදර කට්ටියත් එක්ක තරහටත් එක්ක බුදියනවා. මේ එයාලට උගන්වන්නම් කුන්දලාට හොඳ පාඩමක් කියලා මේ ගෙදරින් ඇවිල්ලා තියෙන්නේ. එහෙම එනවා සමහරට එහෙම යනවා. උපාසක පිරිසත් යනවා උපාසිකා අම්මලත් යනවා. ඉගෙන ගන්න නැතයි මම නැතුවම මගේ යගේ ඒ ඕනෙකම තියෙන්නේ මේ නිවන් දකින්න නෙමෙයි තමන්ගේ අගේ පෙන්න ගන්න අනිත් අයට. තමන් වටිනවා ඒ අයට කියලා තේරුම් කරවන්න වෙන කරන්න දෙයක් නැති වුණාම ගෙදරින් යනවා. ගෙදර එක්ක ගැටුමක් ඒ තියෙන්නේ. එතන තියෙන්නේ රාග, ද්වේෂ කියන ගැටුම් දෙකෙන්මයි මෝහ කියන ගැටුමමයි තියෙන්නේ. රාග, ද්වේෂ, මෝහ කියන්නේ අකුසල වලට පාර කපන අකුසල මූල ස්වභාවයන්. එතකොට ඔබ ගෙදරින් ගියා වෙන්න පුළුවන් නිවන් දකින්න කියාගෙන ගමටම කියාගෙන යනවා එන්නේ නැහැ මං නිවන් දකින්න යන්නේ කියලා. ඒ ගමයේම කට්ටිය දැනගන්න ඕනේ එතකොට මේ මිනිසුත් එක්ක ජීවත් වෙන්න බැරුව අනේ අරුන්ද ගියානේ කියලා. ඒක පෙන්වන්න තමයි මේ ක්‍රියාකාරීත්වය ගෙනියන්නේ. ඉතින් එහෙම ගියාට ඒව එච්චර ලොකු සාර්ථක මගට එන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. මොකද හේතුව ආර්ය අෂ්ටාංග මාර්ගය තුල අවශ්‍ය කරන ආර්ය වූ සම්මා සමාධිය හිතේ ඇති වෙන්නේ නැහැ. ආර්ය වූ සම්මා සමාධිය හේතු කාරණා සහිතවම සිද්ධ වෙන දෙයක්. උපකාරක ධර්ම වලින්ම සිද්ධ වෙන දෙයක් කියන කරුණ හොඳට පැහැදිලි කර ගන්න ඕන. මම හිතනවා යම් තරමක පුංචි අදහසක් මේකේ ඔබට අද ඇති වෙන්න ඇති. හැබැයි මේක මෙතනින් විමසීම නවත්තන්න නෙමෙයි අපි මෙතන ඉඳලා ඉදිරියට යන්න ඕන. ඉතින් ඔබට ආරාධනා කරනවා අපි ඊළඟ පොහෝ දවසේදී තවත් මේ විග්‍රහ කරලා විස්තර කරලා කතාබස් කරන්න අදහසක ඉන්නේ. හැබැයි මේ විස්තර කිරීම විභාග කිරීම කොටස් බෙදා පෙන්වීම ටික තව තවත් ඔබට අවශ්‍ය කරන විදිහේ පැහැදිලි කිරීම බවට පත් වෙන්න ඔබ එවන අදහස් උදහස් බොහොම වටිනවා. අද පොහෝ දවසේ මුලින් කරන ලද දේශනාව සම්බන්ධයෙන් මේ දේශනාව සම්බන්ධයෙන්ුත් ඔබේ අදහස් උදහස් ලියා එවන්ට කමෙන්ට්ස් තීරුවට එකතු කරලා එවන්ට ඒ අනුව අපි ඊළඟ පොහෝ දිනේදී මේ දේශනාවත් එක්ක ඉදිරියට යමින් ඔබගේ අවශ්‍ය කරන ප්‍රායෝගිකත්වයත් සාකච්ඡාවට ගනිමින් මේ ධර්ම මාර්ගයේ ඊටා හොඳ පැහැදිලි කිරීමක් බවට පත් කර ගන්නට කල්පනා කරනවා. ඉතින් එතෙක් හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ ප්‍රවේශ වීම පිණිස නැනනුවන පහළ වේවා සිහිනුවන උපදීවා උතුම් ධර්ම අවබෝධය ලබන්නට අවශ්‍ය හේතු ප්‍රත්‍යයන් ගොනු කර ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මෙම ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ගෙන තිබෙන්නේ අපගේ පින්වත් මුතුකුඩ පියාණන් සහ ඒ චන්ද්‍රකාන්ති මෞතුමිය විසින්. මේ ධර්ම දානය තුලින් ඒ අය බලාපොරොත්තු වෙන්නේ ඒ බලාපොරොත්තු වෙන විශේෂ අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා විදේශගත එකම පුතු වෙනුවෙන් ඒ පුතුගේ අදට යෙදී ඇති
උපන්දිනයට ආශිර්වාද කිරීම මෙන්ම මේ මාසේ 7 වෙනි දින උපන්දිනය සැමරු ඒ පුතුගේ ආදරණීය බිරිඳ කල්පනී රත්නසේකර දියණියට ආශිර්වාද කිරීම තමයි මෙහි අදහස හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි එහෙමනම් අපි අද දවසේ මේ ධර්ම දාණය ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ හැටියට ඒ මුතුකුඩ පියාණන්ගේ චන්ද්‍රකාන්ති මෑණියන්ගේ එකම දරුවා මේ වන විට විදේශගතව සිටිනවා. එතුමන්ගේ උපන්දිනය අද දවසට යෙදිලා තියෙනවා. ඒ නිසා මේ පොහෝ දින ධර්ම දේශනාවට එතුමාව සම්බන්ධ කරගෙන මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමේ වැඩපිළිවෙල විවර කරලා ලෝකයට කියලා දෙන ධර්ම දානයක් සිදු කරන්නට යෙදුණා. ඒ වගේම එතුමන්ගේ බිරිඳ කල්පනී රත්නසේකර මහත්මියටත් මේ ආශිර්වාදයන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අදහස තියෙනවා ඉදිරිපත් කරලා තිබෙනවා අපගේ නිවන් මඟ පාදන උතුම් කල්යාණ මිත්‍ර පින්වත් සියලු ස්වාමින් වහන්සේලාට මේ උතුම් ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගෙන උතුම් ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍ය කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපේක්ෂා කරලා බලාපොරොත්තු වෙලා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. විශේෂයෙන් මේ කිරින්දව ප්‍රදේශයේ මේ අය ජීවත් වෙනකොට ඒ කිරින්දව ග්‍රාමයේ වැඩ වාසය කරන ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කරගෙන උන්වහන්සේගේ සිට තමන්ට කල්යාණ මිත්‍රයන් හැටියට මුණ ගැසුණු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදනා කරනවා. ඒ වගේම මාධ්‍ය හරහා ධර්ම අවබෝධයට උදව් උපකාර ලබන පින්වත් ස්වාමින් වහන්සේලා වෙනුවෙනුත් මේ පින් අනුමෝදනා කරනු ලබනවා. ඒ සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ ධර්ම අවබෝධය සඳහා උපකාරක ධර්ම ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. ඒ වගේම අපගේ දහම් මගට එක්වන ආශිර්වාද කරන සියලු ගිහි පින්වතුන්ටත් ධර්ම අවබෝධය පිණිස මේ පින උපකාරක ධර්ම ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දහම් මගට සක්‍රියව දායක වන පින්වත් කල්යාණ මිත්‍ර සංසදවල සමාජික සමාජිකාවන්ගේ පවුල්වල අයටත් උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුකින් පෙළෙන සියලු දෙනාට තථාගත ශ්‍රී සද්ධර්මයට අනුගත වීමට සිස්සතන් පහළ වීම කියන කරුණටත් මේ අයගේ හිත අවධානය යොමු කරලා තියෙනවා. මේ සියලුම කරුණු කාරණා අරමුණු කරගෙන අපි පළමු කොටම මේ පින් අනුමෝදනා කරන්නට ප්‍රථම දෙවියන්ට බඹුන්ට ලෝකපාලක වශයෙන් ශාසනපාලක වශයෙන් ඉෂ්ඨකාමී වශයෙන් අපට අනුග්‍රහ කරන සියලු දෙව් බඹ පිරිසට මේ පින් පෙත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා ඒ දෙවි බඹුන් සැපවත් වේවා සුවපත් වේවා සාන්ත නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලොව ගිය ඥාති හිතයිසීන් වෙනුවෙන් මේ පින් අනුමෝදනා කරනවා. ඒ ඥාතියෝ හිතයිසියෝ සැපවත් වේවා. ඒ දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට මේ පින් අත්දලා ඒ අය ඒ දුකින් නිදහස් වෙන්න ඒකාන්තෙම මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලාත් සාදුකාර පවත්වන. ඒ වගේම විශේෂයෙන් අද දවසේ උපන්දිනය සමරන ආදරණීය පුතාට සහ ඒ 7 වෙනි දින උපන්දිනය සැමරු ලේලියට නැත්නම් දියණියට ඇත්තටම ඒ දෙමාපියන් දියණියක්සේ සලකන්නේ. ඒ දියණියටත් පුතුටත් සුබම සුබ වාසනාවන්ත උපන්දින සමරමින් උතුම් ධර්ම අවබෝධයට මාර්ගය විවර වේවා කියලා සෙත්පතලා ආශිර්වාද කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කර පරිදි ගෞරවනීය මහා සංඝරුවනේ ලැබූ කල්යාණ මිත්‍ර සම්පත්තිය උදෙසා පින් අනුමෝදනා කරමින් උතුම් නිවනට අවශ්‍ය ධර්මය පූර්ණේ වේවා කියලා පින් අනුමෝදනා කරනවා. ඒ වගේම අද දවසේ
වෙනකොට මේ පින්නතුන් සමග අත්වැල් බැඳගෙන ධර්ම මාර්ගයේ හැසිරෙන සෑම සියලු දෙනාටමත් සෙත් පතනවා ආශිර්වාද කරනවා සිත සාන්තියම සැලසේවා උතුම් ධර්ම අවබෝධයම සැලසේවා කියලා. ඒ වගේම අපි අද දවසේ මේ දායකත්වයේ දරූ අම්මටත් තාත්තටත් සෙත් පතමු ආශිර්වාද කරමු. ඒ දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනයේ සහිත දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ වඩ වඩාත් ප්‍රගුණ වෙලා ප්‍රබල විදිහට ධහම තුල හිත පිහිටවගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසීමටම මේ පින් හේතු වාසනා වේවා කියලා සෙත් පතනවා. ඒ වගේම අද ධර්ම ශ්‍රවණයට සහ සම්බන්ධ වූ ලංකා වාසී ලෝක වාසී සියලුම ඔබ හැමදෙනා වෙනුවෙනුත් මේ පින් අනුමෝදනා කරනවා. සෙත් වේවා සැප වේවා හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධයම සැලසේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම්සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.